අපි දන්නවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියලා කියන්නේ රටේ මූලික නීතිය. තිබෙන ව්‍යවස්ථාවකට අපි කැමති වෙන්න පුළුවන්, අපි අකමැති වෙන්න පුළුවන්. හැබැයි අපි කවුරු ඒ නීතියට යටත්. අපේ රටේ තිබුණු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඒකාධිපතිත්වයක් කරා විවස්ථානුකූලව යන්න අවශ්‍ය ප්‍රතිපාදන සකස් කරලා තිබුණා. ඒ විතරක් නෙවෙයි පසුගිය කාලේ පුරාවටම ගෙන එන ලද සංශෝධන 17 වෙනි සංශෝධනයේ හැර ඉතුරු සියලු සංශෝධන වල අපේක්ෂාව බවට පත් වී තිබුණේ ජනාධිපතිවරයා සතුව තිබෙන බලතල ඒ වගේම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිනුත් උල්ලංඝනය කිරීම පැහැර ගැනීම වෙනුවෙන් පළමු වතාවට නැවතත් මේ 18 වෙනි සංශෝධන සම්මත කරපු පාර්ලිමේන්තුවටම 19 වෙනි ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගන්න හැකියාව ලැබිලා තිබෙනවා. අපි කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ පැන නැගී තිබෙන ගැටලුව ව්‍යවස්ථාවේ නීතියේම ගැටලුවක් කියලා. අපේ රටේ නීතිය ගත්තොත් දණ්ඩ නීති සංග්‍රහය තිබෙනවා, අපරාධ නීති සංග්‍රහය තිබෙනවා, මුදල් විසුද්ධිකරණ පනත තිබෙනවා, අල්ලස්සෝ දූෂණ කොමිෂන් සභා පනත තිබෙනවා. මේ ආදී නීති වලින් අපි ඊටමත් ශක්තිමත් ඉහළට ගියපු සමාජය. ඒ නීති ක්‍රියාත්මක වීමේදී ඒ සඳහා සමාජයේ තිබෙන සමාජාර්ථික ප්‍රතිපත්තියත් ඒ සඳහා විශාල බාධාවන් ඇති කරමින් තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී පැත්තෙන් බැලුවත් එහෙමයි. ව්‍යවස්ථාවේ ඇති කරන ලද සංශෝධනයන් ප්‍රතිසංස්කරණ වලින් පමණක් ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත කරගත හැකි වේවි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ඒ සඳහා අපේ සමාජ ආර්ථික දේහි පුළුල් පරිවර්තනයක් අවශ්‍යයි. එහෙත් රටේ මූලික නීතිය වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේට ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කිරීමේ දිශාවට ප්‍රජාතන්ත්‍රවාදී විවිධයන් ශක්තිමත් කිරීමේ දිශාවට ගෙන එනු ලබන සංශෝධනයන් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයටත් ජනතාවගේ අයිතිවාසිකම් වලටත් ඉතාමත් වැදගත් ප්‍රබල සාධකයක්. ඒ සඳහාම තමයි පසුගිය ජනවාරි මාසයේ 8 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට ජනවරම ලැබුණේ. අන් කවරදාටත් වඩා වැඩියෙන් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳවත් ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳවත් රටේ නිදහස පිළිබඳවත් සාකච්ඡාවට බඳුන් වූ මැතිවරණයක් වුණා පසුගිය ජනවාරි මාසයේ 8 වෙනිදා පැවැත් වූ ජනාධිපතිවරණය. ඒ නිසා ඒන් බලය ලබා ගන්නා ලද මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ ඒ වගේම පාර්ලිමේන්තුවේ බලය අත්පත් කර ගන්නා ලද අග්‍රාමාත්‍ය ධුරයටපත් වුණු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ප්‍රධාන වගකීමක් බවට පත් වී තිබුණා මෙම ප්‍රජාතන්ත්‍රවාදී විවිධයන් ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් ප්‍රතිසංස්කරණ සඳහා දායකත්වයක් සැපයීම. අපි දන්නවා මේ ගෙනෙන ලද 19 වෙනි සංශෝධනය මෙතෙක් අපේ රටේ ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාටත් ඒ වගේම ඒකාධිපති බලයන් නිර්මාණය වීම සඳහා තිබුණු වැදගත් සාධක ගණනාවක් ඉවත් කරන්න සමත් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම 18 වෙනි සංශෝධනය අපි කවුරුත් දන්නවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තමන්ගේම බලවමනාව වෙනුවෙන් තමන්ගේම පවුලේ පැවැත්ම වෙනුවෙන් තාත්තගෙන් පසු බාප්පොච්චට බාප්පොච්චාගෙන් පසු පුතාට යන මාර්ගසිතියමක් කෙලලා තිබුණා. ඒ මාර්ගසිතියම සහතික කර ගැනීම වෙනුවෙන් තමයි 18 වෙනි සංශෝධනය ගෙනාවේ. ඒ සඳහා අපේ රටේ පාර්ලිමේන්තුවේ 3/2 බලයක් රාජපක්ෂ ජනාධිපතිවරයාට තිබුණේ නැහැ. ඔහු 3/2 බලය නිර්මාණය කරගත්තේ. සමහර മന്ത്രിවරුන්ගේ නඩු ඉවත් කරනවා යයි කියලා පොරොන්දු වෙමින් ආණ්ඩුවට ගනිමින් සමහර മന്ത്രിවරින්ගේ ස්වාමි පුරුෂයන් අරහා മന്ത്രിවරියට පහර දීම හරහා
තමන්ගේ පැත්තට ඇදගෙනමින් ඒ වගේම සමහර අයගේ බැංකු ණය නිදහස් කර ගැනීම සඳහා එකඟතාවයන් පළ කරමින්. නිසා 18 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවේ 3/2කින් සම්මත වුණත් ඒ පාර්ලිමේන්තුව සුජාත පාර්ලිමේන්තුවක් නෙවෙයි. ජනතාව විසින් දෙන ලද ජනවරමකට අනුව රාජපක්ෂ මහත්මයා 3/2 ගත්තා නෙවෙයි. විවිධ අල්ලස් කප්පම් බියගැන්වීම් හරහා තමයි රාජපක්ෂයේ 3/2 නිර්මාණය කරගත්තේ. ඒ නිසා 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙනෙන ලද පිළිකුල්ම සහ නීති විරෝධීම සහ ඒකාධිපතිත්වයක් කරා වඩාත් වැඩියෙන් ශක්තිමත් බලය අත්පත් කරගත් ව්‍යවස්ථා සංශෝධනය තමයි 18 වෙනි සංශෝධනය. ඒ 18 වෙනි සංශෝධනය 19 වෙනි සංශෝධනය හරහා මුළුමනින්ම ඉවත් කරන්න හැකියාව ලැබිලා තිබෙනවා. එය අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පැත්තෙන් බැලුවත් ජනතාවගේ අයිතිවාසිකම් පැත්තෙන් බැලුවත් සුවිශේෂී ජයග්‍රහණය. ඒ වගේම අපේ රටේ ව්‍යවස්ථාවේ විකෘතියක් තිබුණා. අපි දන්නවා ජනාධිපතිවරයා තෝරාපත් කරගන්නේ ජනවරමකින් මැතිවරණයකින්. පාර්ලිමේන්තුව තෝරාපත් කරගන්නෙත් මැතිවරණයකින්. පාර්ලිමේන්තුවට ජනවරමක් තිබෙනවා ජනාධිපතිවරයාටත් ජනවරමක් තිබෙනවා. හැබැයි අපේ රටේ ව්‍යවස්ථාවේ විකෘතියක් තිබුණා. ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු විසිරුව හැරීමේ බලය දීලා තිබුණා. ජනාධිපතිවරයා සතුව තිබෙන ජනවරම විසින් පාර්ලිමේන්තුවේ ජනවරම යට කරනවා. එහෙම යට වෙන්න බෑ. එක් ජනවරමක් විසින් තව ජනවරමක් යටත් කිරීමට කිසිසේත්ම සදාචාර සම්පන්නවත් සාධාරණවත් යුක්ති සහගතවත් නැහැ. ජනාධිපතිවරයාට ලැබෙන ජනවරම විසින් පාර්ලිමේන්තුවේ ජනවරම අහෝසි කරන්න ඔහුට බලයක් ලැබිය යුතු නැහැ. නමුත් 1978 ඉඳන් ඊයේ වෙනතෙක් මේ ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තු ජනවරම මුළුමනින්ම යටත් කිරීමේ බලයක් ජනාධිපතිවරයා සතුව තිබුණා. පාර්ලිමේන්තුවට අවුරුද්දක් ගියාට පසුව පාර්ලිමේන්තු විසිරුව හැරීමේ බලය ඒ බලය මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සංශෝධන හරහා ඉවත් කොට තිබෙනවා. ඒ වගේම අපේ රටේ රාජ්‍ය ව්‍යුහයේ පසුගිය කාලේ පුරාවටම චෝදනාවන් එල්ලවීමේ තිබුණා මේක දේශපාලනීකරණයකට ලක් වෙලා තිබෙනවා. පොලිසිය දේශපාලන අතකොළුව බවට පත් වී තිබෙනවා. අධිකරණය දේශපාලකයා විසින් කරන දූෂිත අපරාධ සාධාරණ කර ගැනීමේ ආයතනයක් බවට පත් වී තිබුණා. අල්ලස්සෝ දූෂණ කොමිසම් සභාව අනේකා දඩයම් කරන්න හෝ හීලෑ නොවන අය හීලෑ කර ගැනීම සඳහා මෙවලමක් බවට පත් වී තිබුණා. විගණකාධිපති දෙපාර්තමේන්තුව ඊට නිසි ලෙස ලැබී තිබෙන බලය වෙනුවට පාලකයාගේ වමනාව අනුව මෙහෙවෙන ආයතනයක් බවට පත් වී තිබුණා. එය අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයටත් ජනතාවගේ මූලික අයිතිවාසිකම් වලටත් බරපතල තර්ජනයක්. ශ්‍රේෂ්ඨාධිකරණ අගවිනිසුරුවරයා සහ විනිසුරුවර මණ්ඩල පත් කරන්නේ ජනාධිපතිවරයා නම්. පොලිස්පතිවරයා නියෝජ්‍ය පොලිස්පතිවරු පත් කරන්නේ ජනාධිපතිවරයා නම්. විගණකාධිපතිවරයා පත් කරන්නේ ජනාධිපතිවරයා නම්. පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා පත් කරන්නේ ජනාධිපතිවරයා නම්. අල්ලස්සෝ දූෂණ කොමිසම් සභාවේ සභාපතිවරයා දැන් ඉන්න බාලපට වෙන්නේ. නේද? ඒ වෙනි තනතුර පත් කරන්නේ ජනාධිපතිවරයා නම්. කොමිසම් සභාවේ නිලධාරීන් පත් කරන්නේ ජනාධිපතිවරයා නම්. ඒ ආයතන මුළුමනින්ම දේශපාලන විසින් ගිලගෙන තිබෙනවා. ඒ නිසා තමයි අල්ලස්සෝ දූෂණ කොමිසම් සභාව පිළිබඳව, පොලිසිය පිළිබඳව, විගණකාධිපති දෙපාර්තමේන්තුව පිළිබඳව මේ සෑම ආයතනයක් පිළිබඳව දේශපාලනයක දේශපාලන බල හස්තයන්ට යටත් උනායි කියලා විවේචනයක් තිබුණා. අන්න ඒ සඳහා නීතිමය රැකවරණය, ඒ සඳහා ව්‍යවස්ථාමය රැකවරණය ලබා දීලා තිබුණා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ. නමුත් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා එම ව්‍යවස්ථානුකූල රැකවරණය ඉවත් කරලා තිබෙනවා.
මා කියන්නේ ඉන්පසු මේ ඔක්කොම ස්වාධීන වෙයි කියලා. නමුත් ව්‍යවස්ථාවෙන් දේශපාලන බලාධිකාරීත්වයකට යටත් කිරීම සඳහා ලබා දී තිබුණු බලය ඉවත් කරලා තිබෙනවා. ඒ ප්‍රජාතන්ත්‍රවාදී පැත්තෙන් ගත්තොත් වැදගත් පියවරක් කියලා අපි කල්පනා කරනවා. විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ අග්‍රමිනිස්ත්‍රාකාරවරයා ඇතුළු විනිසුරු මණ්ඩල පත් කිරීම, අභියෝජනාධිකරණ සභාපතිවරයා පත් කිරීම, පොලිස්පතිවරයා පත් කිරීම ව්‍යවස්ථාදායක සභාවක් වෙත පැවරී තිබෙනවා. තනි පුද්ගලයෙක් විසින් ඒ සිදු කරනවා වෙනුවට ජනාධිපතිවරයාගේ නියෝජිතයෙක්, අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා, කතානායකවරයා, පාර්ලිමේන්තුව නියෝජනය කරන සුළු කුඩා පක්ෂවල නියෝජිතයෙක් සහ අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා විසින් තෝරාපත් කරන 5 දිනක් 10 දිනකින් යුතු මණ්ඩලයක් විසින් මේ පත් කිරීම සිදු කරනවා. සාධාරණ නැද්ද? එනිසා විධායක ජනාධිපතිවරයා සතුව ව්‍යවස්ථාවෙන් ලබා දී තිබුණු දේශපාලන හස්තයකට යටත් කිරීමේ ආයතන යම් ප්‍රමාණයකට ස්වාධීන මණ්ඩලයක් කරහා ඒකේ විකෘතියක් අදලා තියෙන එක මම පස්සේ කියන්නම්. ස්වාධීන මණ්ඩලයක් කරහා පත් කිරීම සඳහා මේ ව්‍යවස්ථා සංශෝධනයේ ඉවහල් වෙලා තිබෙනවා. ඒ වගේම අපේ රටේ මැතිවරණ මෙහෙවීම, පොලිසියේ බඳවා ගැනීම, උසස් කිරීම, මාරු කිරීම, විනය ක්‍රියාමාර්ග, රාජ්‍ය සේවයට බඳවා ගැනීම, උසස් කිරීම, විනය ක්‍රියාමාර්ග මේ සියල්ල දේශපාලන අධිකාරීත්වය විසින් යටපත් කරගෙන තිබෙනවා. එනිසා අපි ඕනතරම් ලොබි අහලා තිබෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තමන්ගේ ප්‍රදේශයේ OICට කියන්නේ මගේ OIC කියලා. මහර මන්ත්‍රී කඩවත OICට කියනවා මගේ OIC. කැලණිය මර්වින්සිල්ල මහත්මයා කැලණිය OICට කියනවා මගේ OIC. ඒ පළාතේ පොලිස් ස්ථානාධිපතිවරයා එම පළාතේ මන්ත්‍රීවරයාගේ OIC කෙනෙක් බවට පත් වෙලා තිබුණා. හරියට හදලා වඩලා කිරිපොවලා පොලිසියට බඳලා OIC මහත්තයා කරා වගේ වැඩ. එනිසා මේ පොලිසිය මුළුමනින්ම දේශපාලනට යටපත් කරලා තිබුණා. ඇයි? මන්ත්‍රීවරයා අතේ තමයි මාරු කිරීම තිබුණේ. මන්ත්‍රීවරයා අතේ තමයි උසස් වීම තිබුණේ. මන්ත්‍රීවරයා අතේ තමයි විනය ක්‍රියාමාර්ග තිබුණේ. දේශපාලකයා අතේ. ඉන් ගලවලා එය ස්වාධීන කොමිසම සභාවක් වෙත ගෙනත් දීලා තිබෙනවා. ඒ ජයග්‍රහණයක් නෙවෙයිද? මා කියන්නේ නෑ ස්වාධීන කොමිසම සභාවට ගෙන පමණින් පොලිසිය ස්වාධීන වේවි කියලා. හැබැයි ස්වාධීනව කටයුතු කරන්න කැමති නිලධාරියෙක් ඉන්නවනම් පස්සෙම යන 5% විතර ඉන්න මොනවා කරත් ඒවා නීතිවල වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හැබැයි ස්වාධීනව කටයුතු කරන්න කල්පනා කරන පොලිස් නිලධාරි මහත්මයෙක් ඉන්නවනම් ඔහුට නීතිමය රැකවරණයක් ලබා දීලා තිබෙනවා ස්වාධීනව වැඩ කටයුතු කරන්න. ස්වාධීනව වැඩ කටයුතු කරන්න උත්සාහ කරන රාජ්‍ය සේවකයෙක් ඉන්නවනම් ඔහුට නීතිමය රැකවරණයක් ලබා දීලා තිබෙනවා ස්වාධීනව වැඩ කරන්න. එයි බැසිල් රාජපක්ෂ සමග අමාත්‍යංශ ලේකම්වරු තිරේ යන්නේ. අමාත්‍යංශ ලේකම්වරට ස්වාධීනව වැඩ කරන්න නිදහසක් නැහැ. ඇමතිවරයාගේ දුරකථන පණිවිඩයට, ඇමතිවරයාගේ චිට් එකට, ඇමතිවරයාගේ මිනිට් එකට යට කරලා තිබුණා ලේකම්වරයා. එය මුදල් රෙගුලාසි වලට අදාළ නොවෙන්න පුළුවන්. එය පරිපාලන රෙගුලාසි වලට අදාළ නොවෙන්න පුළුවන්. හැබැයි කිසිවක් අදාළ නැහැ. එය ඇමතිවරයාගේ තීරණයක් නම් ලේකම්වරයා විසින් ක්‍රියාත්මක කළ යුතුව තිබුණා. එසේ ක්‍රියාත්මක කරන්නේ නැත්නම් ඔහු ලේකම් ධූරයෙන් අත්හැරලා යනවා. ඒ ව්‍යසනයේ ප්‍රතිවිපාක තමයි ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා සමග අමාත්‍යංශයේ ලේකම්වරයාත් දිවිනැගුම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාත් එකට හිරේ යන්නේ. ඒ ප්‍රතිඵල. නිසා අපි ඉදිරිපිට ඔප්පු කරලා තිබෙනවා. මේ දේශපාලන හස්තයන් විසින් රාජ්‍ය සේවයේ ගිලගෙන රටට ජනතාවටත් ඇතිකොට තිබෙන මහ ප්‍රතිවිපාක. අන්න එයින් යම් ප්‍රමාණයකට රාජ්‍ය සේව මුදවා ගැනීම සඳහා අවශ්‍ය වෙන රාජ්‍ය සේවා ස්වාධීන රාජ්‍ය සේවා කොමිසම් සභාවක් ස්ථාපිත වෙනවා. මම නැවතත් කියන්නේ ඒක ස්ථාපිත වූ පමණින් රාජ්‍ය සේව ස්වාධීන වේවි කියලා හිතන්න එපා. නමුත් ස්වාධීනව වැඩ කරන නිලධාරි මහත්මයෙකුට
ස්වාධීනව වැඩ කිරීම සඳහා ඉඩ ප්‍රස්තාවක් නිර්මාණය කරලා තිබෙනවා. අපේ ශ්‍රේෂ්ඨාධිකරණ අග්‍රවංශකාරවරයා නිරපය හැරීම වගේම පත් කිරීම පහුගිය කාලේ කොහොම සිද්ධ වුණේ? ලංකාවේ පළවෙනි වතාවට බැංකුවක සභාපතිවරයෙක් ගෙනල්ලා ශ්‍රේෂ්ඨාධිකරණ මහපොටුවේ වාඩි කරුවා. සෙලාන් බැංකුවේ සභාපති මොහාන් පීරිස් ශ්‍රේෂ්ඨාධිකරණ අග්‍රවංශකාරවරයා කරා. කල්පනා කරලා බලන්න. ඒ බලතල අනුව ඒ වෙලාවේ ජනාධිපතිවරයාට හිතුණා නම් රටේ භාග්‍යයකට එවන සංකල්පනාවක් ආවේ නැහැ. තමන් ගාව ඉන්න ප්‍රධාන ආරක්ෂක අර PSO නිවිල් ගිහිලා වාඩි කරවන්න හිතුණා නම් ඒත් වාඩි කරවනවා අග්‍රවංශකාරවරයා හැටියට. බලක්කන නීතියක් නේ. ජනාධිපතිවරයාට බලය තිබුණා ශ්‍රේෂ්ඨාධිකරණ අග්‍රවංශකාරවරයා පත් කරන්න. නිවිල් අර වැලි නිවිල් නේ ඔය වැලි මන් දන්න ඔය හම්බන්තොට පැත්තේ වැලි ව්‍යාපාරයේ යෙදුනේ ජනාධිපතිවරයාගේ පුද්ගලික සහ PSO හැටියට කටයුතු කරන නිවිල් මහත්මයා. ඉතින් ඔහු අග්‍රවංශකාර පුටිය වාඩි කිරීමේ ඉඩ පවා මේ තිබුණු ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට තිබුණා. හැබැයි ඔහු එතෙන්ට ගියේ නැතුවට සෙලාම් බැංකුවේ සභාපතිවරයා වාඩි කරේ. අග්‍රවංශකාර මහ පුටුවේ. එම බලය ගලවලා ව්‍යවස්ථාදායක සභාවක් වෙත පවරා ගැනීම අපේ රටේ අධිකරණයේ පැත්තෙන් බැලුවොත් වැදගත් සාධකයක්. මම නැවතත් කියන්නේ ඒ උපමණි අධිකරණයේ ස්වාධීනත්ව බලාපොරොත්තු වෙන්න එපා. නමුත් ස්වාධීනව වැඩ කරන්න සූදානම් විනිශ්චයකරුවන්ට විනිශ්චයවරුන්ට ඒ සඳහා අවශ්‍ය ඉඩකඩ නිර්මාණය වෙලා තිබෙනවා. එනිසා මේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයෙන් පැත්තෙන් බැලුවත් ප්‍රජාතන්ත්‍රවාදී විවයන් ශක්තිමත් කර ගැනීම පැත්තෙන් බැලුවත් සුවිශේෂී ජයග්‍රහණය. ජනතා විමුක්ති පෙරමුණේ අපි විවස්ථා සංශෝධනය සකස් කරන්න මුල් පුරපු මොහොතේ සිටම අපි ඒ සාකච්ඡාවලට සහභාගී වුණා. අපේ අදහස් සහ යෝජනා ඉදිරිපත් කරා. දේශපාලනික වශයෙන් ඒ පරාජයටපත් කරන්න යටපත් කරන්න දරපු හැම උත්සාහයකදීම ඒට සම්බන්ධ වී තිබෙන අග්‍රාමාත්‍යවරයාද ඒට සම්බන්ධ වී තිබෙන ජනාධිපතිවරයාද කියලා කිසිදු ભેදකින් තොරව ඔවුන් ඉදිරිපිටම සහ ඔබ ඉදිරිපිටත් අපි මේ වැදගත් සංශෝධන පරාජයටපත් කිරීම සඳහා දරන ප්‍රයත්නයන් අපි එළිදරව් කරා පමණක් නෙවෙයි ඒ ප්‍රයත්නයන් පරාජයටපත් කිරීම සඳහා අපේ මෙදිහත් වීමක් දියත් කරා. ඊයේ හවස 7 වෙනදී විවාදයෙන් අතර කරන්න තිබුණේ 6ට. නමුත් 6 වෙනකොටත් එකඟතාවයකට එන්න බැරි වුණා. 7 වෙනතෙක් විවාදෙ දික් කරලා තමයි ඒ ක්‍රියාමාර්ග පරාජයටපත් කරේ. ඒ නිසා විවස්ථා සංශෝධනය සකස් කරන්න අපේ මෙදිහත් වීම වගේම ඒ සම්මත වීම වැළැක්වීම සඳහා දරන ලද ප්‍රයත්නයන් අපේ පැත්තෙන් පරාජයටපත් කරන්න අපි උපරිම මෙදිහත් වීමක් කරා. ඒ වගේම විවස්ථා සංශෝධනය පිළිබඳ ජනතා මතයක් ගොඩනගන්න සම්මන්ත්‍රණ මාලාවක් ජනතාව දැනුවත් කිරීමේ පෝස්ටර් ව්‍යාපාරයක් උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආදී ජනතාව දැනුවත් කිරීම පෙළ ගැස්වීමේ ක්‍රියාමාර්ග රැසක අපි නිරත වී සිටියා. ඒ නිසා මේ 19 වෙනි වැදගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම වෙනුවෙන් පක්ෂයක් හැටියට අපි අපේ පැත්තෙන් ලබා දිය යුතු උපරිම දායකත්වය සහ මැදිහත් වීම අපි ලබා දීලා තිබෙනවා. ඒ වගේම අප පමණක් නෙවෙයි. තව දේශපාලන පක්ෂ, ඒ වගේම සිවිල් සංවිධාන සහ සිවිල් පුරවැසියන්, මාධ්‍යවේදීන් හැටියට ඔබ අපේ හාමුදුරන් වහන්සේලා මේ බොහෝ සංවිධාන පුරවැසියන් මේ සාර්ථක කර ගැනීම වෙනුවෙන් මෙදිහත් වෙලා තිබෙනවා. ඒ සියලු දෙනාටම ජනතා විමුක්ති පෙරමුණ ස්තුති අපි පුද කරන්න කැමතියි. මේ පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම සඳහා ඔබ හැමතැනගේම ලබා දෙන දායකත්වය වෙනුවෙන්. ඒ වගේම මේ සංශෝධනය මේටත් වඩා රටට හිතකර බලගත් සංශෝධනය බවට පත් කර ගැනීම ඉඩ තිබුණා. නමුත් දැනුවත්ව කුමන්ත්‍රණකාරී ලෙස එම ඉඩ ඇවුරුවා. මේ ව්‍යවස්ථා සංශෝධනයට හැම කෙනාම ප්‍රවිෂ්ඨ විය යුතු තිබුණේ. මේ අපි හදන්න යන්නේ රටේ මූලික නීතිය. ජනාධිපතිවරයා කවුද කියලා ඔළුවේ තියාගෙන, අගමැති පුටුවේ වාඩි වෙන්නේ කවුද කියලා ඔළුවේ තියාගෙන, නියෝජ්‍ය අගමැති වෙන්නේ කවුද කියලා ඔළුවේ තියාගෙන ව්‍යවස්ථා හදන එක වැරදි. ව්‍යවස්ථාවක් හැදුවේ යුතුන්නේ පොදු කරුණු මත. නමුත්
අපි මේ ව්‍යවස්ථා සංශෝධනයේට සාකච්ඡාවලට හැම අවස්ථාවකම සහභාගී වුණු ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම වැළැක්වීම සඳහා දරන ලද සෑම ප්‍රයත්නක් වැළැක්වීම සඳහා සහභාගී වුණු දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපි දන්නවා මේ ව්‍යවස්ථා සංශෝධනය මේටත් වඩා බලගත් ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය බවට පත් කරගන්න බැරි වුණේ ඇයි කියලා. මේටත් වඩා පියවරක් යන්න තිබුණා ඉස්සරහට. ඒ වෙන මොකුත් නෙවෙයි. එක්සත් ජාතික පක්ෂයේ අග්‍රාමාත්‍යතුමා කල්පනා කරනවා එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔහුට බලය ලබා ගන්න පුළුවන්. ඔහු අගමැති පුටුවේ වාඩි වේවි කියලා ඔහු හිතනවා. එතකොට ඔහු මේ ව්‍යවස්ථාවට තමන්ගේ මතයන්, තමන්ගේ දායකත්වය, තමන්ගේ ඇස යොමු කරන්නේ තමන් අගමැති වේවි යයි කියන උපකල්පනය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළේ බරපතල බෙදීම් දෙකක් තියෙනවා. මේක ඇත්ත මතු පිට බෙදීමක් අද. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිළ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද පිළ කියලා පිළ දෙකක් දැන් තිබෙනවා. මෛත්‍රී පිළ කල්පනා කරනවා කොහොමද මහින්ද පිළ දුර්වල කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බලය අත්පත් කරගන්නේ කියලා. මහින්ද පිළ කල්පනා කරනවා මෛත්‍රී පිළ දුබල කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බලය තමන් අත්පත් කරගන්නේ කොහොමද කියලා. ඒක සැඟවිච්ච රහසක් නෙවෙයි තවත්. ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමුළුවකදීද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක රැස්වීමේද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාවේද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකයන්ගේද? මේ බෙදීම ඕනෑවටත් වඩා වැඩියෙන් අද පෙන්වුම් කරමින් තිබෙනවා. මෙන්න මේ බල පොරය මේ ව්‍යවස්ථා සංශෝධනය වැදගත් සංශෝධනයක් බවට පත් කිරීමේ ඉඩකඩ යවුවා. මෛත්‍රීපාල මහත්මයාගේ පිළ කල්පනා කරා රාජපක්ෂ මහත්මයාගේ පිළ දුර්වල කරන්න නම් ජනාධිපති ධූරයේ සුවිශේෂී බලතල ප්‍රමාණයක් මෛත්‍රීපාල මහත්මයා ගාව රඳවගත යුතුයි කියලා. ඒ විධායකයේ සැලකිය යුතු බලතල ප්‍රමාණයක් රඳවගත්තොත් තමයි රාජපක්ෂ මහත්තයට එරෙහිව පහර එල්ල කරන්න පුළුවන් වෙන්නේ කියලා. ඒ පිළ දුර්වල කරන්න පුළුවන් වෙන්නේ කියලා. ඒක නියෝජනය කරා නිමල් සිරිපාල, අනුර යාපා, සුසිල් ප්‍රේමජයන්ත. ඔවුන්ගේ අපේක්ෂාව බවට පත් වී තිබුණේ පක්ෂය ඇතුලේ ඇති වී තිබෙන බල ගැටුම, ඒ බල ගැටුමේදී තමන් ජය අත්පත් කර ගැනීම සඳහා ව්‍යවස්ථා සංශෝධනය ඒ එහෙම බලන්න පටන් ගත්තා. ඒ නිසා තමයි වැදගත් බලගත් සංශෝධන ප්‍රමාණයක් ව්‍යවස්ථාවට ඇතුල් කරලා සංශෝධනයට ඇතුළත් කරලා ඉවත් කරන්න සිද්ධ වුණේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද රාජපක්ෂ පිළ, කියන මහින්ද පිළ කල්පනා කරා. මා පිළ. නේද? ඒගොල්ලෝ කල්පනා කරා මේ පාර්ලිමේන්තුවේ කිසිවක් සම්මත වීමට දෙදිය යුතු නැහැ. පාර්ලිමේන්තුවේ රැස්වීම කඩාකප්පල් කරන්න ඕන. පාර්ලිමේන්තුවේ යමක් සම්මත වීම වළක්වන්න ඕන. පාර්ලිමේන්තුවේ රැයලි වෙනකන් නේද උපවාස කරන්න ඕන. නැත්නම් නිදි මරන්නට වඩා නිදිය ගන්න ඕන. නේද? ඉතින් මේ ඔක්කොම දියත් කරේ රට තුල අරාජිකත්වයක් තිබෙනවායි කියලා මතයක් ගොඩනගන්න ඕනකම තිබුණා. පාර්ලිමේන්තුව කැඳව ගන්න බෑ. පාර්ලිමේන්තුවේ පනත සම්මත කරගන්න බෑ. පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගන්න බෑ. වංචා දූෂණ කොමිසම සභාවට සාක්ෂිකාරයෙක් ගෙනියන්න බෑ. මෙවැනි රට තුල අරාජිකත්වයක් නිර්මාණය කරන්න ඕනකම තිබුණා. ඒ රට තුල අරාජිකත්වයක් නිර්මාණය කරොත් තමයි සමාජීය මතයක් ගොඩනගනවා මේ කඩා වැටුණු රට, අරාජිකත්වයෙන් ගොඩනැගුණු රට, අස්ථාවර වෙච්ච රට ස්ථාවර කරන්න නම් රාජපක්ෂ වුණා කියන මේ මතය වෙනුවෙන් මේ බලයේ පොරය මේ ව්‍යවස්ථා සංශෝධනයට ලබනවා. ඒ නිසා තමයි ඊයේ හවස 7 වෙනතෙක් මේ වැදගත් සංශෝධන පිළිබඳ එකඟතාවයකට එන්න බැරි වුණා. මම එකක් දෙකක් ඔබට කියන්නම්. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ව්‍යවස්ථාදායක සභාව යෝජනා කරලා තිබුණේ. එනි ව්‍යවස්ථාදායක සභාවක් පත් කරනවා. ඒ සභාවෙන් තමයි කොමිෂන් සභාව පත් කරන්නේ. ඒ සභාවෙන් තමයි මම කලින් කිව්ව තනතුරු පත් කරන්නේ. ඒක තමයි මේකේ තියෙන බලවත්ම ඒකකය. සකස් කරන ලද ව්‍යවස්ථාදායක සභාව තිබුණේ කතානායකවරයාත්, අගමැතිවරයාත්, විපක්ෂ නායකවරයාත්, ජනාධිපතිවරයෙකු නියෝජිතයෙකුත්
පාර්ලිමේන්තු නියෝජනය කරන කුඩා පක්ෂවල නියෝජිතයෙකුත් අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා විසින් තෝරාපත් කරගන්න ලද 5 දෙනෙකුත්. මේක තමයි 10. ඒ 10 අගමැතිවරයා, කතානායකවරයා, විපක්ෂ නායකවරයා ඇරුණකොට ඉතුරු 7 දෙනාම සාමාන්‍ය සිවිල් පුරවැසියන්. ඔවුන් නීති ශාස්ත්‍රය අධ්‍යක්ෂින් තිබෙන අය වෙන්න පුළුවන්. ඔවුන් පරිපාලන ශාස්ත්‍රය අධ්‍යක්ෂින් වෙන්න පුළුවන්. ඒ අයගෙන් තමයි මේ මණ්ඩලය ගොඩ නැගෙන්නේ. මේ ව්‍යවස්ථාදායක සභාව ගොඩ නැගෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී පැත්තෙන් ගත්තොත් ඒකනේ විහිිත කර. ඔකේ. මේ ව්‍යවස්ථා ස්වාධීන කොමිෂන් සභා ස්වාධීන වෙන්න නම් එයපත් කරන ආයතනයේ ස්වාධීනත්වයක් ආරක්ෂා විය යුතු තිබුණා. නමුත් දිනේෂ් ගුණවර්ධන, මහින්ද පිළ, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර ඇතුළු කණ්ඩායම් දිගින් දිගටම ඉල්ලා හිටියා මේ 10 දෙනාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විය යුතුයි කියලා. මොකක්ද ඇති වෙන්නේ? ඒ කියන්නේ මොකක්ද? මොවුන් නිතා බොළඳ තර්කයක් ගොඩ නැගුවා. පාර්ලිමේන්තුව සතුව තියෙන බලය සිවිල් පුරවැසියන්ට දෙන්න බෑ කියලා. වැරදි. ඒක තමයි මුගේ ප්‍රධාන තර්කය. මේ බලය පාර්ලිමේන්තුවේ තිබ්බේ නෑ. මේ බලය තිබ්බේ විධායකයට. විධායකයේ තිබුණු බලය පාර්ලිමේන්තු නියෝජනයක් සහ ඒ ශාස්ත්‍රයට අදාළ විද්වතුන්ගේ නියෝජනයක් සහිත මණ්ඩලයකට ලබා දෙනවා. ඒකනේ විද ප්‍රජාතන්ත්‍රවාදී. මට කියන්න. ඒකනේ ප්‍රජාතන්ත්‍රවාදී යහපත් ප්‍රතිසංස්කරණය. ඔවුන් දිගටම කෑමර දෙන්න පටන් ගත්තා පාර්ලිමේන්තුවේ බලයක් පිටතට දෙන්න බෑ කියලා. පාර්ලිමේන්තුවේ මෙහෙම බලයක් තිබෙන්නේ නැහැ. තිබුණු ව්‍යවස්ථාව. ඒ බලය තිබුණේ විධායකයට. විධායකයේ තිබුණු බලය කතානායකවරයාත්, අගමැතිවරයාත්, විපක්ෂ නායකවරයාත් සෙසුපත් කරන ඒ ශාස්ත්‍රීය විද්වතුන් 10 දෙනෙකු සමත මණ්ඩලයකින් අරමා යලිකී පත්වීම කරනවා. ඒක තමයි 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්තුලනයේ මූලික දේ. හැබැයි මහින්ද පිළ දිගින් දිගටම කෑමර දුන්නා. ඒක එහෙම කරන්න බෑ. මේ 10 දෙනාම පාර්ලිමේන්තු මන්ත්‍රී විය යුතුයි කියලා. ඊට පස්සේ යෝජනා වුණා 5ට 5 දාමුද කියලා. එහෙමත් බෑ කිව්වා. අන්තිමට 7යි 3යි දාමු කිව්වා. මන්ත්‍රීවරු 7යි අර ඒ ශාස්ත්‍රයට අදාළ විද්වතුන්ගෙන් 3යි 10යි. 7යි 3යි 10 දාමු කියනකොට දිනේෂ් ගුණවර්ධන කියනවා 7 දෙනෙක් පාර්ලිමේන්තු නියෝජනය කරනවා 3 දෙනෙක් වෙනත් අය මේ ඔක්කොම සම ලෙස වාඩි වීම වැරදි කියනවා. කියන්නේ 7 දෙනෙක් മന്ത്രിවරු 3 දෙනෙක් සාමාන්‍ය පිරිසක්. ඒතර මේ ඔක්කොම එක සමානව වාඩි වීම වැරදි කියලා තරකයක් ගෙනාවා. ඒ නිසා 10ම අවශ්‍යයි කියලා කැමර දෙන්න පටන් ගත්තා. ඒ වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල මහත්මයාගේ පිළි කණ්ඩායම ඒකට එරෙහිවීම හේතු කොටගෙන 7යි 3 කියන සීමාවේ හරි මේක රඳවා ගන්න පුළුවන්කම ලැබුණා. ඒ ගෙනාවේ ඒ සාකච්ඡාවට අපි සහභාගී වුණ දිගින් දිගට මේ දවස් පුරාම පාර්ලිමේන්තුවට ඒ හැම අවස්ථාවකම ප්‍රවේශය තිබුණේ මෙය සිදුවීම වැළැක්වීම, මේ සම්මත වීම වැළැක්වීම. රාජපක්ෂ ජනාධිපතිවරයා රූපවාහිනිය සජීවීව නරඹමින් තමන්ගේ සහචරයන්ට උපදෙස් දෙමින් තිබුණා. මෙහෙවමින් තිබුණා ඒ පියවරදී කවර දේ ගත යුතුද කියලා. එද මේ කඩාකප්පල්කාරී කිරීමේ කුමන්ත්‍රණකාරී ක්‍රියාවලියක් තියතුණා. අවසානයේ එකඟතාවයකට ආවා. එහෙනම් ව්‍යවස්ථාදායක සභාව මේ මට්ටමින් තියාගෙන යමු කියලා. අපි පක්ෂ නායක රැස්වීම දී ආපු එකඟතාවය තමයි දෙන සංශෝධන ඔක්කොම අපි එළියේ එකතු වෙලා කතා කරමු. එකඟ වෙන සංශෝධන ඉදිරිපත් කරමු කියලා. නමුත් පාර්ලිමේන්තුවේ කාරක සභාව අවස්ථාව ආවා. ඔබ දකින්න ඇති සජීවී විවස්ථාවක් හදනවද කියලා හිතෙන තරමටනේ. අරෙන් කෑලි මූට්ටු කරනවා, මෙහෙන් කෑලි මූට්ටු කරනවා. මොකද්ද මේ විවස්ථාද රටේ? වගන්තියට සංශෝධන දමමින් කාරක ඒ කියන්නේ ඉස්සරලම උත්සාහ කරා මේක පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වීම වළක්වන්න. දෙවෙනියට උත්සාහ කරා දෙවෙනි වර කියවීමේ ඡන්ද විමසීම වළක්වන්න. තුන්වෙනියට උත්සාහ කරා කාරක සභාව අවස්ථාවේදී හරි මේක වළක්වන්න. ඔබ දකින්න ඇති දියත් වෙච්ච ආකාරය.
මේකේ වැදගත් සංශෝධනයක් තිබුණා. අද අපේ රටේ තිබෙන මහජනයාගෙන් ඇහුවොත් මේ දේශපාලන විය යුතු ප්‍රතිසංස්කරණ මොනවද කියලා ඒ ජනතාව උඩින්ම කියන එකක් තමයි පක්ෂ මාරු කරන එක වළක්වන්න කියලා. එහෙම නෙවෙයිද? එහි වැදගත් සංශෝධන 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තිබුණා. කෙනෙක් පක්ෂ මාරු කරොත් ඇත්තට මේ ඔහු පක්ෂයෙන් ඉවත් කරොත් ඔහුගේ മന്ത്രി දුර අවශ්‍ය වෙනවා. හැබැයි ඔහුට සාධාරණයක් තිබෙනවා. කවුරු හරි කෙනෙක් තමන්ගේ බලය අයිතු ලෙස උපයෝග කරගෙන සමාජිකත්වයෙන් ඉවත් කරොත් ඒක සාධාරණයි. ඒ නිසා ඔහුට බලයක් තිබුණා. ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා තමන් පක්ෂයෙන් ඉවත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ තීරණයක් ලබා දෙන්න. ශ්‍රේෂ්ඨාධිකරණ මාස 2ක් ඇතුළත ඒ තීරණය ලබා දිය යුතුයි. ඒක මේ රටේ වැදගත් ප්‍රතිසංස්කරණයක් නෙවෙයි. හැබැයි දිනේෂ් ගුණවර්ධන ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ පිළ දිනේෂ් ගුණවර්ධන මේ සංශෝධනයට විරුද්ධතාවය ප්‍රකාශ කරා. විරුද්ධතාව ප්‍රකාශ කරා විතරක් නෙවෙයි මේකට ඡන්දයක් ඕන කියලා කිව්වා පාර්ලිමේන්තුවේ. අපිට හිතේ ඡන්දෙට ගියා නම් හොඳයි කියලා. නමුත් ඒක තීරණය කිරීම බලය තිබුණේ රනිල් වික්‍රමසිංහ මහත්මයාට ආණ්ඩුව සතු. ආණ්ඩුව කිව්වා ඡන්දයකට යන්න ඕනේ නැහැ. එහෙනම් තිබ්බු විදියටම දාමු කියලා. ඉතින් මේ රටේ ජනතාවට മന്ത്രിවරු එහෙට මෙහෙට පණින එක වැළැක්වීම සඳහා තිබුණු වමනාව රාජපක්ෂ පිළ කුමන්ත්‍රණකාර ලෙස පාර්ලිමේන්තුවේ පරාජයපත් කරා. දැන් පුරුදු වගන්තිය. විනය ක්‍රියාමාර්ග ගන්නකොට ගල්කිස්ස දිසාධිකරණයට ගිහිල්ලා වාරණයක් ගන්නවා. වාරණේ දීර්ඝ කරනවා. පාර්ලිමේන්තුව විසිරුව හැරනකම් නඩුව ඉවර වෙන්නේ නැහැ. මේකනේ අපි දැකලා තියෙන්නේ. තිස්සගේ නඩුව තියෙනවා විසිරුව හැරනකම් ඉවර වෙන්නේ නැහැ. කෙහෙලියගේ නඩුව තියෙනවා විසිරුව හැරනකම් ඉවර වුණේ නැහැ. ඒ නිසා ඒ බලගත් සංශෝධනය මහින්ද රාජපක්ෂ පිළ විසින් වළක්වනු ලැබුවා ඊයේ පාර්ලිමේන්තුවේදී. ඒ වගේම තවත් වැදගත් සංශෝධනයක් මේකේ තිබුණා. මම කිව්ව ඔබට. පාර්ලිමේන්තුව පත්කොට අවුරුද්දක් ගියාට පසුව ජනාධිපතිවරයාට විසිරුව හැරීමේ බලය ඉවත් කරන වගන්තියක් තිබුණා. ඒ වගන්තියට දිනේෂ් ගුණවර්ධන විරුද්ධ වුණා. දිනේෂ් ගුණවර්ධන නැගිටලා කියනවා මා දන්නේ මේ ඒක සම්මතුනේ නැහැ. නමුත් ඔහු සංශෝධනයක් ඉදිරිපත් කරා. ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව අවුරුද්දක් ගියාට පසුව ඕනෑම මොහොතක විසිරුව හැරීමේ බලය තිබිය යුතුයි කියලා. ඉතින් ඔහුගේ පියා පිලිප් ගුණවර්ධන ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳවත් පාර්ලිමේන්තුවේ ශක්තිමත්භාවය පිළිබඳවත් විශාල ලෙස හඬ නැගුවා. හැබැයි ඔහුගේ පුත්‍ර රත්නය ජනාධිපතිවරයාට බලය දෙන්න කියලා කෑ ගහනවා පාර්ලිමේන්තුව විසිරුව හරින්න කියලා. ජනාධිපති එපා කියද්දි. ජනාධිපති කියන මට ඒක එපා කියලා. හැබැයි දිනේෂ් කියන තියාගන්න කියලා. මේ වගේ විකෘති ව්‍යවස්ථා සංශෝධන කාරක සභා අවස්ථාවේදී රාජපක්ෂ පිළ විසින් ගෙනාවා. දැන් එක පැත්තකින් නොවුන් ව්‍යවස්ථාදායක සභාවට മന്ത്രിවරුන් වැඩිපුර ප්‍රමාණයක් තියාගන්න ඕන කියලා තර්ක කරන්නේ පාර්ලිමේන්තුවේ බලය තියාගන්න. අනිත් පැත්තෙන් පාර්ලිමේන්තුවේ විසිරුව හැරීමේ බලය ජනාධිපති දෙන්න කතා කරනවා. ඉතින් ඔබට හිතා ගන්න මේ දේශපාලන දැක්මක් හෝ දර්ශනයක් මතද? ව්‍යවස්ථාදායක සභාවේ മന്ത്രിවරු සිටිය යුතුයි පාර්ලිමේන්තුවේ බලය තියාගන්න. අපි හිතමු මොවුන් පාර්ලිමේන්තුවාදී පාර්ලිමේන්තුව හයිය රකින්න වැදිහත් වෙනවා කියලා. නෑ හිමත් නෙවෙයි. ඊළඟ සංශෝධනයේදී කියනවා පාර්ලිමේන්තුව විසිරුව හරින්න ජනාධිපතිට බලය දෙන්න ඕන කියලා. මොකක්ද? ඒ නිසා මේ මුළු ක්‍රියාවලියම දියත් උනේ අර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බල ගැටුමින් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පිළ මේ කඩාකප්පල් කරන්න. නිසා ඔවුන්ට අද පුවත්පත්වල අවශ්‍ය වී තිබුණු ශීර්ෂ පාඨය තමයි 19 යලිත් අසාර්ථකයි. සමාජයේ ගොඩනැගෙන මතය තමයි මේ පාර්ලිමේන්තුවේ මොකවත් කරගන්න බෑ. ඔය මතය තමයි රාජපක්ෂට ඕන වෙලා තිබුණේ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ මෛත්‍රීපාල මහත්මයාගේ පිළිත් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පිළිත් මේ බල ගැටුම මේ වැදගත් ව්‍යවස්ථා සංශෝධනයේ වැදගත් කරුණු
ඇතුළත් කොට සම්මත කර ගැනීමට බාධාවක් ඇති කරා. ඒ නිසා අපි මේ රටේ ජනතාවට කියන්නේ රටක ව්‍යවස්ථාව කියන්නේ අග්‍රාමාත්‍යවරයාගේ හෝ ජනාධිපතිවරයාගේ හෝ තවත් බල කණ්ඩායම් වල පක්ෂ ලියවිල්ලක් හෝ ඔවුන්ගේ ව්‍යවස්ථාවක් නෙවෙයි. මේ රටේ මහජනයාගේ මූලික නීතිය. අපි කවුරුත් ඒ නීතියට යටත්. හැබැයි ඒ නීතිය සකස් කර ගැනීමේදීත් මේ කණ්ඩායම් කටයුතු කරේ තමන්ගේ පටු බල උවමනාවන් වෙනුවෙන්. එනිසා අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා හිටිනවා. ඔබ තෝරාපත් කර යවන නියෝජිතයන් ඔබ වෙනුවෙන් සම්මත කරගන්න උත්සාහ කරන වැදගත් ව්‍යවස්ථා සංශෝධනයකදී හැසිරී තිබෙන්නේ කවර ආකාරයක්ද? මේම ප්‍රමාණවත් නැද්ද? මේ දේශපාලන පක්ෂ මේ පුද්ගලයන් කවර පුද්ගලයන්ද කියලා තීරුම් ගන්න. මේ ඔබ යවපු නියෝජිතය ඔබ ඡන්දේ දීලා මම වෙනුවෙන් නීති හදන්න කියලා ඒ පාර්ලිමේන්තුවට. උද පාර්ලිමේන්තුවට තමයි තියෙන නීති සම්පාදනය කිරීමේ බලය. ජනතාව කෝටි 2ක් ඉන්නවා. අපි වෙනුවෙන් නීති අපි හදා ගන්නවා. හැබැයි අපිට අපි වෙනුවෙන් නීති හදා ගන්න බෑ. කෝටි 2කට එකට රැස් වෙන්නත් බෑ. අපි මොකද කරන්නේ? 225 දෙනෙක් තෝරාපත් කර යවනවා අපි වෙනුවෙන් නීති හදන්න කියලා. කොළඹ ජනතාව දිනේෂ් ගුණවර්ධනට කතරයක් ගෙව්වා අපි වෙනුවෙන් නීති හදන්න කියලා. ඔකට දිනේෂ් ගුණවර්ධන හරි. කැලණියේ මවින්සිලට කතරයක් ගහනවා අපි වෙනුවෙන් නීති හදන්න කියලා. ගාල්ලෙන් මුතුහෙට්ටියට කතරයක් ගහනවා අපි වෙනුවෙන් නීති හදන්න කියලා. රත්නපුරෙන් චොකාමල්ලිට කතරයක් ගහනවා අපි වෙනුවෙන් නීති හදන්න කියලා. මේගොල්ලෝ යැව්වේ අපි වෙනුවෙන් නීති හදන්න. ජනතාව වෙනුවෙන් නීති හදන්න. හැබැයි ජනතාව වෙනුවෙන් නීතියක් හදන වෙලාවේදී ඒ යවපු අය හැසුරුනේ කොහොමද? තමන්ගේ බල වමනාව වෙනුවෙන්. තමන්ගේ බල චක්‍රය වෙනුවෙන් තමයි මේ හැසිරීම සිද්ධ වෙන්නේ. ඒ නිසා 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සකස් කරන්න මුල පුරපු දවසේ සිට ඊයේ රාත්‍රියේ 11 පසු වෙන තෙක් අපි විඳපු අත්දැකීම තමයි මේ රටේ දේශපාලනය මොන මජර ගොඩක්ද කියන එක. මෙවැනි වැදගත් රටේ මූලික නීතියවත් තමන්ගේ දේශපාලන කෝණ වලින් වියුක්ත වෙලා තමන්ගේ බල කෝණ වලින් වියුක්ත වෙලා සාකච්ඡා කරන්න බැරි සභාවක් මේ රටේ ගොඩ නැගිලා තිබෙනවා. ඒ නිසා අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා හිටින්නේ මෙවැනි සභාවක් තව දුරටත් අපේ රටේ ජනතාව නඩත්තු කළ යුතුත් නැහැ. මේ වර්ගයේ සභාවක් යලි තෝරාපත් කරගත යුතුත් නැහැ. ඒ වගේම මේ ප්‍රමාණයෙන් හෝ කියන්නේ අපි සාමාන්‍ය බැලුවොත් ප්‍රජාතන්ත්‍රවාදී පැත්තෙන් ගත්තොත් මේක දිගු පියවරක්. හැබැයි මේක තවත් දිගු පියවරක් බවට පත් කරන්න තිබුණු අවස්ථාවක් තමයි නැතුව ගියේ. මෙතනින් අපි නතර විය යුතු නෑ. විවස්ථාවේ ඇති කරගන්න ලද ප්‍රතිසංස්කරණ අපේ රටේ ගොඩනගා තිබෙන නීතීන් ඒවා රෙගුලාසි අනපනත් පොත්වල කඩදාසිවල පමණක් තිබෙන ලියවිලි බවට පත්වීමට ඉඩ දිය යුතු නෑ. ජනතා බලයක් ගොඩනැගිය යුතුයි. නීතියේ විධානය ආධිපත්‍යය තහවුරු කළ යුතුයි. නීතියත් ව්‍යවස්ථාවත් ඒවා ක්‍රියාත්මක වීම තියෙන ආයතන අවශ්‍ය වෙන බලය ක්‍රියාත්මක වීම සඳහා තහවුරු කිරීම සඳහා ජනතා බලයක් ගොඩනැගී සිටිනවා. බලගැටුම නිසා ඔහුගෙම තමයි අසා දැනිය යුතු වන්නේ. ඉතින් අපිට සිත් කියවන්න බෑ. ඔහු අපිත් එක්ක සහභාගී වුණු සමහර සාකච්ඡාවලදී ඔහු පෙනී හිටපු ආකාරයත් ඔහු දක්වන අදහස් වලත් මේ 19 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනය සම්මත කර ගැනීම සඳහා උවමනාවක් තිබුණු බව පෙන්වුම් කරා. හැබැයි ඊට ප්‍රතිපක්ෂව ගත්තොත් ඔහු නායකත්වයේ දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔහුගේම මහලේකම්වරය ඔහුගේම ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල සිල්වා ඔහුගේම නායකත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත
ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවල මෛත්‍රීපාල සිරිසේන මහත්මයා විසින් පෙන්눔 කරන වමනාව වෙනුවට එය හරස් කැපීමක් තිබුණා. ඒ වැළැක්වීමක් තිබුණා. ඉතින් මා දන්නේ ඒක ජනාධිපතිවරයාගේ අවබෝධයෙන් තොරවද කියලා දන්නේ නැහැ. ජනාධිපතිවරයා සාකච්ඡාවල ඒ වමනාව පෙන්눔 කරන අතර ඔහු නායකත්වය දරන පක්ෂය ඇතුළෙන්ම ඒට බාධාවන් සහිත ප්‍රකාශන අවස්ථාවන් අපි දුටුවා. ඉතින් අපි ඉක්මන් විය යුතු නැහැ. ඉදිරියේදී අපිට ඒක පිළිබඳව ඔබටත් මාධ්‍ය වේදිකෙන් හිටියට ඔබටත් ඉදිරියේ තේරුම් ගන්න පුළුවන් වේවි. මොකක්ද ඇත්තටම සිද්ධ වුනේ ඒකේ. සභාවට සමාජික මන්ත්‍රීවරුන් මැදින් සහ අනිත් තුන්දේ කියන තැනට එනකොට මෛත්‍රීපාල සිරිසේන පක්ෂය ඒකට බලපෑම් කරන නිසා එතන මේක නවත්ත ගන්න පුළුවන් වුණා කියලා. ඊට ඉස්සෙල්ලා 5යි 5ට එනකොට වගේ ඒගොල්ලෝ විභාගය නෑ ඒගොල්ලෝ එතෙන් එකඟ වුණේ නැහැ. එක්සත් ජනතා නිදහස් සන්ධාන ඊයේ උදේ පාර්ලිමේන්තුවේ කණ්ඩායම් නායක රැස් වෙලා තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස් වෙලා තිබෙනවා. ඒ මන්ත්‍රී කණ්ඩායමෙන් තමයි තීරණය කරන් තිබෙන්නේ සියලු දෙනා මන්ත්‍රීවරු විය යුතුයි කියලා. ඒ කියන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ මූලිකත්වයෙන් කැඳවන ලද මන්ත්‍රී කණ්ඩායමේ යෝජනාව. ඒ යෝජනාව බලයෙන් තමයි වාසුදේව වීරවංශ දිනේෂ් අර ඒ බලය තමයි මේක කේවල කිරීම සඳහා පෙන්눔 කරේ. ඒ ඔබත් මා පමණක් නෙවෙයි අපි සියලු දෙනාම විසඳගත යුතු ගැටලුවක්. එහෙම කොහොමද වෙන්නේ කියන එක තමයි අපි සොයා බැලිය යුතු වන්නේ. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මුලසුණු දරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ උදේ රැස් වෙලා යෝජනා දෙකක් සම්මත කරගන්නවා. එකක් තමයි ව්‍යවස්ථාදායක සභාව මුළුමනින්ම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ සමන්විත කියන යෝජනාවක්. දෙක තමයි කැබිනට් මණ්ඩලය පත් කරන අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත කියන එක ඉවත් කරන්න. මේ දෙක තමයි හවස් වෙනකම්ම ප්‍රධාන වශයෙන් තිබුණු සාකච්ඡාව. ඒක එතුමාම මුලසුන දරන කණ්ඩායම් නායක රැස්වීමේදී ගනු ලැබු තීරණය. 19 සමත වුණා. මේ පාර්ලිමේන්තුවම මේ ඉගොල්ලන් අභියෝගය කරනවා. අපි උත්සාහ කරන්න බලන්න ඕන 20 වෙනි සංශෝධනීය ඉක්මනින්ම සම්මත කරගන්න. ඒසේ සම්මත කරගන්න නැත්නම් මේ පාර්ලිමේන්තුව මෙතනින් එහා යාමට ඉඩ දිය යුතු නැහැ. විසිරිය යුතුයි. විශ්ව සම්මත කර ගැනීම සඳහා ඒ කියන්නේ දැන් විශ්ව පාර්ලිමේන්තු කාලයේ දීර්ඝ ක්‍රීමේ අරමුණෙන් විවස්ථා සංශෝධන සාකච්ඡා වීම තිබෙනවා. ඒ අරමුණෙන් විශ්ව සම්මත වීමට ඉඩ දිය යුතුයි. ඒ අරමුණට විශ්ව උපයෝග කරගත යුතු නැහැ. නෑ. ලබන අවුරුද්දේ අප්‍රේල් දක්වා මේ පාර්ලිමේන්තුවට යන්න අයිතියක් නෑ. ඔබ හිතන්නේ මේ පාර්ලිමේන්තුව යා යුතුද? මා කිව්වා මේ පාර්ලිමේන්තුවේ වැදගත් නීතියක් සම්පාදනය කිරීමේදී මේ පාර්ලිමේන්තුව ඇතුළේ ඇතිවෙච්ච තත්ත්වය. ඒ විතරක් නෙවෙයි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කොහොමද වාඩි වෙලා ඉන්නේ? කතානායකවරයා ගාව තියෙන පෙන්ඩින් ප්‍රශ්නයක්. කතානායකවරයා උත්තර දෙන්න ඕනේ. සාමාන්‍යයෙන් මෙවැනි ප්‍රශ්නයකට කල්ගත යුතු නෑ. විපක්ෂ නායක කවුද කියලා කතානායකවරයා තීරණය කරන්න ඕන. දැන් එළඹෙන ව්‍යවස්ථාදායක සභාව පත් කරන්නේ අග්‍රාමාත්‍යවරයාත් ඉන්නවා ඒකේ විපක්ෂ නායකවරයාත් ඉන්නවා. දැන් බලනකොට දෙන්නම ආණ්ඩුවේ දෙන්නෙක් වෙලා ඉන්නවා. ඒත් අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයාගේ කැමැත්තෙන් පස් දෙනෙක් තෝරනවා. දැන් දෙන්නම ආණ්ඩුවේ. ඉතින් දමලන් ජනාධිපතිගේ නියෝජිතයත් ආණ්ඩුවේ. අග්‍රාමාත්‍යවරයාත් ආණ්ඩුවේ. විපක්ෂ නායකවරයාත් ආණ්ඩුවේ. දෙන්න විසින් පත් කරන පස් දෙනාත් ආණ්ඩුවේ. එතන මොකද්ද විය හැක්කේ මේකට? ඒ නිසා කතානායකවරයා කොහෙද කියලා හරියට දන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ සකස් කරන ලද විවස්ථාදායක මණ්ඩලයට මේ පාර්ලිමේන්තුවේ මේ ඇති වී තිබෙන සංයුතිය විකෘති තත්ත්වයක් නිර්මාණය කරනවා. ඒ නිසා අපේ යෝජනාව තිබෙන පාර්ලිමේන්තුවේ ඉක්මනින් විසිරවර ජනතාවට අවස්ථාවක් දෙන්න ඕන අලුත් පාර්ලිමේන්තුව තෝරාපත් කරගන්න. අපි ඔවුන් අතර කිච්ච සාකච්ඡාවකදී එහෙම යෝජනාවක් ඉදිරිපත් කරේ නැහැ. මම දැක්ක නිමල් සිරිපාල අමාත්‍යවරයා ඔහු විසින් මේ විවාදයේදී අදහස ඉදිරිපත් කරා. ඉතින් විවාදයේදී බොහෝ අය බොහෝ අදහස් ඉදිරිපත් කරනවා. අපි බලන්න ඕනකම තිබෙනවා ඉදිරියේදී මේක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන ආකාරය පිළිබඳව. විශ්වමත පදනම්ව පාර්ලිමේන්තු දීර්ඝ කාලයක් අදින්න බෑ. පාර්ලිමේන්තුව කෙටි කාලයක් ඇතුළත විසිරුව හැරිය යුතුයි. ඒ කාලය තුළ සම්මත කරගන්න පුළුවන් නම් සම්මත කරගමු. ඒක තමයි අපගේ අදහස. ඇත්තටම
අධිකරණ ඒ කියන්නේ විශේෂයෙන්ම පාර්ලිමේන්තු පනතක් අපිට ව්‍යවස්ථා සංශෝධනයක් කෙනකොට කැබිනට් මණ්ඩලයෙන් අනුමත කළ යුතු තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඒ පිළිබඳව සම්මත කරගත් එකේ කෙසේද කියන නිර්වචනයක් ගත යුතු තිබෙනවා. පාර්ලිමේන්තුවෙන් 3/2 නම් 3/2 සම්මත කරගත යුතු නමුත් තමයි ක්‍රියාවලිය. මේ මුළු ක්‍රියාවලියම තිබෙන විධිමත් භාවයක් තිබුණේ නැහැ. සාකච්ඡාවට සහභාගී වී තිබුණ අපේ ව්‍යවස්ථාපති සංස්කරණ පිළිබඳව අවසන් දිනය වන තෙක් සම්පූර්ණ ලියවිල්ලක් දෙන්න මුළු සාකච්ඡා ක්‍රියාවලියම අසමත් වුණා. කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ එක ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගෙන නැවත කැබිනට් මණ්ඩලය හදිසිය රැස් වෙලා ව්‍යවස්ථා සංශෝධන නැවත සංශෝධනය සම්මත කරගන්නවා. ශ්‍රේෂ්ඨාධිකරණයට කලින් කැබිනට් මණ්ඩලයේ පනත යවනවා. ඒ සඳහා විරෝධ දක්වන අය කලින් පනත මත පදනම්ව අදහස් ඉදිරිපත් කරනවා. නීතිපතිවරයා විසින් තවත් සංශෝධන වගයක් ශ්‍රේෂ්ඨාධිකරණයට දෙනවා. ඊට පස්සේ කතානායකවරයා මේ ශ්‍රේෂ්ඨාධිකරණ විසින් අග්‍රාමාත්‍යවරයාට සහ ජනාධිපතිවරයාට ඒ පිළිබඳ තීන්දුවක් ලබා දෙනවා. ඒ තීන්දුව මත සංශෝධන සකස් කරනකොටත් නීතිපතිවරයා සහ නීතිඥ ව්‍යවස්ථාව හදන්න සම්බන්ධ වෙච්ච නීතිඥ කණ්ඩායම් අතර විවාදයක් පැන නැගුණා. මෙය ශ්‍රේෂ්ඨාධිකරණයට තීරණයට අනුකූලද අනුකූල නැතුවද මේ සංශෝධන තිබෙන්නේ කියලා. ඔබ අහන්නේ එවැනි සංශෝධනයක්. ඉතින් සමහර අය කිව්වා මේවා ව්‍යවස්ථාවේ තීන්දුවට අනුකූල වන පරිදි තමයි මේ සංශෝධන තිබෙන්නේ කියලා. අවසානයේ නීතිපතිවරයා සමග කරන සාකච්ඡාවකදී ව්‍යවස්ථාවට අනුකූල සංශෝධන මොනවද? ව්‍යවස්ථාවට එකඟ නොවන, ඒ කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුකූල වන සංශෝධන මොනවද? අනුකූල නොවන සංශෝධන මොනවද කියලා තීරණයකට එළවෙන්න පුළුවන්කම ලැබුණා. ඇත්තටම මේ ක්‍රියාවලිය ගත්තොත් මේට වඩා විධිමත් භාවයක් තිබිය යුතු කියලා ස්ථාවරය අපි ඉන්නවා. ජනාධිපති ඡන්දේ කාලේ නම් කිව්වේ සංශෝධනය හදලත් ඉවරයි කියලා. ඔබට මතකයිද? පත් වුණාම දාන්න තමයි ඉන්නේ කියලා. සාකච්ඡාවට යනකොට තමයි තේරුනේ මුකුත් නැහැ කියලා. හරිද? මම ඇත්ත කියන්නේ. හරිද? ඒ නිසා මෙවැනි සංශෝධනයක් සකස් කිරීමේදී මේට වඩා විධිමත් භාවයක් ආරක්ෂා කරගත යුතු තිබුණා කියන එක අපේ ස්ථාවරේ. ඔබ කියන වර්ගයේ ප්‍රශ්නයක් පැන නැගුණේ ඒ විධිමත් භාවය ආරක්ෂා කරගන්න බැරි වීම හේතු කොටගෙන. ඇත්තටම වගන්ති 6ක සංශෝධනයක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරා. ශ්‍රේෂ්ඨාධිකරණ විසින් වගන්ති 5ක් වෙනුවෙන්ම ජනමත විචාරණයක් අවශ්‍යයි කියන එක ඉදිරිපත් කළා තිබෙනවා. ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ සම්මත වී තිබෙන්නේ විධායක ජනාධිපති ධූරයේ බලතල කප්පාදු කිරීම සඳහා පාර්ලිමේන්තුවේ 3/2 කළ හැකි ප්‍රමාණය. හැබැයි තවත් විධිමත් සාකච්ඡාවක් කරගත්තා නම් සමහර දේවල් තවත් කරගත හැකි තිබුණා කියලා අපි විශ්වාස කරනවා. උදාහරණයක් ගත්තොත් ජනාධිපතිවරයාගේ මුක්තිය ඉවත් කරලා තිබෙනවා. හැබැයි මුක්තිය ඉවත් කරලා තියෙන්නේ භාගෙට. මූලික අයිතිවාසිකම් මානවිකම් වගේ නඩු පමණයි ජනාධිපතිවරයාට විරුද්ධව පවරන්න පුළුවන්. අනිත් අපරාධ ගණයට වැටෙන නඩු පවරන්න පුළුවන් කමක් නැහැ. දැන් මුක්තිය ඉවත් වුණා කිව්වට භාගෙට. ඉතින් මුළුමනින්ම මුක්තිය ඉවත් කරලා යරියනම් ශ්‍රේෂ්ඨාධිකරණය මම හිතන්නේ නැහැ ඒකට ජනමත විචාරණයක් ඉල්ලාවි කියලා. ඒ නිසා සමහර අපි හිතනවා තවත් බලතල ප්‍රමාණයක් තිබුණා පාර්ලිමේන්තුවේ 3/2 සම්මත කරගත හැකි. නමුත් මා කිව්වේ මේ ව්‍යවස්ථා සංශෝධන කියන දරුවා බිහි වුණේ බල ගැටුම් වල ප්‍රතිඵලයකින්. ඒ නිසා ඊට හොඳම සංශෝධනය කරගන්න තිබුණු අවස්ථාව මගහැරුණා කියලා මා ඉදිරිපත් කරේ ඒ නිසා. ඒකත් එක්ක මන්ත්‍රීවරුන්ට ඉදිරියට ජනතාව ඉස්සරහට යන්න වෙන්නේ. මේකින්ද මේ අපලැක්කෙන් මේ සංශෝධනයේට අපේක්ෂුවට එහෙම නැත්නම් අත්භාවය. ඇත්තටම ඉංග්‍රීසියෙන් අපේක්ෂුව කියලා ලොකුවට දෙන්නේ. හරි අමාරුයි මේගොල්ලෝ මනින්න. සාමාන්‍ය සත්වය තීරුම් ගන්න පුළුවන්. බල්ලෙක් වුණත් දිව එළියට දාලා හයියෙන් හැටි ඇරේ නැවුණා ඔහුට වතුර ටිකක් දෙන්න ඕන. ඒ කියන්නේ ඕනෑම සත්වෙක් ඔහුගේ අංග චලනයන්ගෙන් ඔවුන්ගේ හැසිරීම් වලින් තීරුම් ගන්න පුළුවන්. හැබැයි මේ සත්වයෝ කාලා බලලවත් තීරුම් ගන්න බෑ. මේක ඇත්ත. ඔබ දකින්නේ නැති නේද? එක වෙලාවකදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වර්ණනා කරන කට්ටිය
ෂණිකීම් මොකක්ද කියන්නේ? අප්පච්චි මල. තියාගන්නේ නැහැ මල කඳ. මොකද්ද? ඒ නිසා ඔය ඒකට මොන වර්ගයේ ඥානයක් පහල කරගත යුතුද දන්නේ නැහැ. මොකද මේ සත්වයෝ නම් කවර ආකාරයෙන්වත් තේරුම් ගත නොහැකි සත්ව වර්ගයක්. ඒ නිසා ඒක මොන වමනාවෙන් දුන්නද කියන එක හරියටම කිරාමන බලන්න බෑ. අවශ්‍ය කරන්න. ඔව්. ඇත්තටම අපි අපේ පාර්ලිමේන්තු මැතිවරණයේදී අපේ මැතිවරණ ප්‍රකාශනයේදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වූ ව්‍යවස්ථාදායක සභාවක් සඳහා අපි ජනවරමක් ඉල්ලනවා. ඒ වගේ මා දැක්කා ඊයේ පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පක්ෂයත් ඉදිරිපත් කරලා තිබුණා මේ ඉතා කෙටි කාලයකට මැතිවරණයෙන් පසු ව්‍යවස්ථාදායක සභාවක් කරා මුළු ව්‍යවස්ථාවම අලුත් ව්‍යවස්ථාවක්ම ගෙනෙන්න කටයුතු කරනවා කියලා. ඒ නිසා ඇත්තට දැන් රටට අවශ්‍ය වී තිබෙන්නේ මේ කෑලි කෑලි අමුණන එක් එක් වමනාවන් මත වාක්‍ය ලියවුණු ව්‍යවස්ථාවක් නෙවෙයි. මේ ව්‍යවස්ථාව මුළුමනින්ම වෙනස් කළ යුතුයි. ඒ නිසා අපේ අරගලේ අපේ මැදිහත් වීම අපි ජනතාවගෙන් ඉල්ලා හිටින්නේ ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා ජනවරමක් ලබා දෙන්න. අන්න එතෙන්දී අපිට පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක මණ්ඩලයක් බවට පත් කරගන්න පුළුවන් නම් 1972 ජනරජ ව්‍යවස්ථාව හැදුවා වගේ එතකොට අපිට ඉතා පහසු මාවතක් තිබෙනවා ජනමත විචාරණයකට නොගිහින් පාර්ලිමේන්තුවේ 3-2 හරහා අලුත් ව්‍යවස්ථාවක් හදාගන්න. අපි හිතනවා දැන් මේ පාර්ලිමේන්තුව නැත්නම් මේ ව්‍යවස්ථාව යා යුතු ඊළඟ කඩයිම තමයි ව්‍යවස්ථාදායක මණ්ඩලයක් හරහා අලුත් ව්‍යවස්ථාවක් ගොඩනගා ගැනීම. ඒ හරහා තමයි විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින්ම අහෝසි කළ හැකි කියලා අපි විශ්වාස කරනවා. මේවට කැමතුනෙත් නෑනේ මේගොල්ලෝ. ඔයගොල්ලෝ තමයි මේවට කැමතුණා කියලා. 18 වෙනි සංශෝධනට අත උස්සපු මහත්තුරු. මේ සංශෝධනට අත උස්සනකොට ඒගොල්ලෝ මහත්තුරු නම් ඉස්සරලකට අත උස්සන්න ඕන මේකට කකුල උස්සන්න ඕන. නැත්නම් නිකන් එහෙම පරස්පරතාවයට අත උස්සනවා. ඉතින් ජනතා විමුක්ති පෙරමුණ සමත් වෙලා තිබෙනවා. 17 වෙනි සංශෝධනය අපි සම්මත කරගත්ත විදිහ ඔබ දන්නවා ඉතිහාසයේ. ඒ වගේම මේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් ඊට පටහැනිවම අත උස්සපු කණ්ඩායම මේකට අත උස්සගෙන සමත් වෙලා තිබෙනවා. ඒ නිසා විධායක ජනාධිපති ක්‍රමයක් අහෝසි කර ගැනීම පිළිබඳව අත උසවා ගැනීම හැකියාවක් තිබෙන බවට අපි විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් අපි මැදිහත් වෙනවා. අපිටම 3-2ක් නොලැබුණොත් අනිත් අයගේ අත්උපයෝග කරගෙන අපි සම්මත කරලා දීලා තිබෙනවා. ඉතින් ඒක ඉතිහාසයේ 19 දිහා බැලුවා 17 දිහා බැලුවත් අපේ අත්ගත්තොත් ඒකට ප්‍රමාණවත් නැහැ. අපේ මැදිහත් වීම, අපේ මතවාදේ, අපි ගොඩනගන උපක්‍රම ඒව සාර්ථක වෙලා තිබෙනවා මේ සංශෝධන සම්මත කරගන්න. විධායක ජනාධිපති ක්‍රමයක් එහෙම තමයි සම්මත අවශ්‍ය වෙන්නේ. අපි එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී මැතිවරණ ප්‍රකාශනයට අපි නිශ්චිත ලෙස ඇතුල් කරනවා. අපි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ජනතාවගේ මූලික අයිතිවාසිකම් තහවුරු වෙන මානව අයිතිවාසිකම් තහවුරු වෙන සිංහල දෙමළ මුස්ලිම් ජනයාගේ සම අයිතිවාසිකම් තහවුරු වෙන අලුත් ව්‍යවස්ථාවක් සඳහා ව්‍යවස්ථාදායක මණ්ඩලයක් පත් කරන්න අපිට ජනවරමක් දෙන්න කියලා. අහෝසි කරලා අලුත් ව්‍යවස්ථාවක් හදන්න ජනවරමක් ඉල්ලනවා අපි එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී. ඒ කියන්නේ දැන් මේගොල්ලන් නිර්වත් වෙන්න පුළුවන්. හැබැයි දැන් අපි හිතමු නිකන් මෙහෙම හිතුවොත් ඒ කියන්නේ දැන් අපි හිතුවොත් මාළබේ හන්දිය නිර්වත් වෙන්න පුළුවන්. හැබැයි පිටකොටුවේ නිර්වත් වෙන එක ටිකක් අමාරුයි. මේගොල්ලෝ මුණ දෙන්නේ අරුබුදයට. සාකච්ඡාවලදී නිර්වත් වුණා. නේද? විවිධ අවස්ථාවල නිර්වත් වුණා. හැබැයි ඡන්දෙවැනි අවස්ථාවකදී ඒ තරම්ම නිර්වත් වෙන්න අමාරු කියලා හිතින්නේ නැති. ඒ සත්ත්ව කොට්ටාසයක මම ඉන්න පුදුම වර්ගයේ සත්තු ටිකක් කියලා. ඉතින් ඒ නිසා තමයි අවසානයේදී මොකද අර
ඒ කියන්නේ අර නොකරන වෙදකමට කොඳුරු තෙල් හත් පට්ටේකුයි තව ටිකක් ඉල්ලනවා වගේ. නැත්නම් ඉබ්බන්ගෙන් පියාටු ඉල්ලනවා වගේ. එහෙම නැත්නම් බල්ලනාවන්ට ගෙනියනවා වගේ. හරිද? මෙහෙම දේවල් ගොඩක් සිද්ධ වුණා. හැබැයි ඔවුන් ඔක්කොම උත්සාහ කරේ මේක ඡන්දයකට ආවොත් ඔවුන්ට මේකට විරුද්ධව ඡන්දෙ දීලා එළියට යන්න බෑ. ඒ නිසා උපරිම උත්සාහ කරේ තාක්ෂණික ඒවා දෙමළ භාෂාවෙන් නැහැ, ඉංග්‍රීසි භාෂාවෙන් නැහැ, කොමාවක් වැරදි, හරියටම හිස්තැන තියලා නැහැ. එක පැත්තක විතරයි සංගල වරහන තියෙන්නේ, අනිත් පැත්තේ නිකම් වරහන තියෙන්නේ. මේ වගේ චූටි දේවල් අල්ලල්ලා ආවා. ඉතින් අපිට උපක්‍රමශීලීව මේක තල්ලු කරගෙන ගිහිලා ඡන්දෙට හිර කරා. ඡන්දෙට හිර වුණාට පස්සේ ඔක්කොම හිර වුණා. ඒ නිසා උන් කැමැත්තෙන් උන් වමනාවෙන් ආවට වඩා මේ උපක්‍රමශීලී වැඩපිළිවෙල හරහා ඔවුන් හිර කරගෙන ඉමත් තමයි කරගන්න පුළුවන්කම ලැබුණේ. මෑදිනේ වෙනුවෙන් ජාතික සැලසුම් නැද්ද? අපි මේ දිනේ සැලසුම් ටික මේ වෙනකොට දියත් කරලා තිබෙන්නේ. අපි පෙළපාලිය ජයසිංහ පිට්ටනින් පටන් ගන්නවා හවස් දවල් 12ට. හවස 3ට BRC පිටිය අපේ රැස්වීම තිබෙනවා. වෙනදා වගේම ජවයක් සහිත ආකර්ශනීය විශාල ජන සහභාගීත්වය සහිත මේ දින සමරුබක් අපිට කරගන්න පුළුවන් වේ කියන විශ්වාසයෙන් යුතුව අපි සංවිධාන වැඩ කටයුතු කරමින් යනවා. ඒ වගේම විදේශ නියෝජිතයින් ගණනාවක් සහභාගී වීමට නියමිතව තිබෙනවා මේ දිනේ සඳහා. ජාතික පුවත්පත් කීපයකම මේ විශාල ප්‍රමාණයේ ගැනීමක් දක්වලා ශේෂ්ඨ කීපයක් සම්බන්ධයෙන් ජනතාවගේ අදහස් දෙන්නවා. ඇයි ඊටුගම ඉතින් මානසිකව දිනනවා. ඇයිනේ තියෙනවා. විශාල ප්‍රමාණයේ ගැනීම ජාතික පුවත්පත් අලකල ජනතාවගේ අදහස් දැනගන්න කල්පනා කරනවා. දැන් ඔබට ඒක දැක්ක නේද? අන්නේ අරමුණින්. මොකද මේක අපි බොහෝ අවස්ථාවල කියලා තියෙනවා, වේදිකාවේ කියලා තියෙනවා, ලිපි වලින් කියලා තියෙනවා, සංවාද වලින් කියලා තියෙනවා. ඊට වඩා අපිට අවශ්‍යකම තිබුණා ජනතාවගේ පුළුල් අදහසක් ලබා ගැනීම. ඒ අදහසක් ලබා ගැනීම වෙනුවෙන් තමයි අපි ඒක ප්‍රකාශ කරේ. අපේ අරමුණක් තිබෙනවා. දැන් ඊටා හොඳින් පෙන්눔 කරමින් තිබෙනවා මේ දේශපාලන පක්ෂ දෙකටත් ඒ පක්ෂ දෙක වෙන වෙනම රට පාලනය කරලත් ඒ පක්ෂ දෙක එකට රට පාලනය කරලත් ඔප්පු කරලා තිබෙනවා මේ රට අඟලක්වත් මේ දේශපාලන පක්ෂ දෙකට ගෙනියන්න බෑ කියලා. ඒ නිසාද අවශ්‍ය වී තිබෙන්නේ පක්ෂ කෝණයෙන් ඉක්මවා යන ජනතා බලවේගයක් ඕන. පක්ෂ කෝණයෙන් ඉක්මවා යන පක්ෂ ඒ භූමිකාවෙන් ඉක්මවා යන ජනතා බලවේගයක් ඕන. අන්නේ ජනතා බලවේගයක් ගොඩනැගීමේ මූලික පියවර තමයි සියලු ජනතාවගේ අදහස් යෝජනා අරගෙන මේ රට කවර ආකාරයෙන් වෙනස් විය යුතුද, කවර ආකාර වැඩපිළිවෙලක් ගත යුතුද කියන එක පිළිබඳව දැක්මක් ඉදිරිපත් කරන්න. එතකොට ඒක ඇවිල්ලා ජනතා විමුක්ති පෙරමුණේ පමණක්ම දැක්ම නෙවෙයි. ඒට අපි බලමු දැන් අද දැන්වීම දැම්මේ දැන්ටවත් අපිට දුරකථන ඇමතුම් ෆැක්ස් පණිවිඩ විශාල ප්‍රමාණයක් එමින් තිබෙනවා. ඒතර අපිට මේ වැඩපිළිවෙල ජනතාවගේ වැඩපිළිවෙල බවට පත් කරගන්න ඕනකම තිබෙනවා. එවැනි ජනතා වැඩපිළිවෙලක් කරා තමයි මේ රටේ සමාජ ආර්ථික දෙහි පුළුල් පරිවර්තනය කළ හැකි වන්නේ. එවැනි ජනතා වැඩපිළිවෙලක මූලික අරමුණ ලෙස තමයි ජනතාවගෙන් අදහස් ලබා ගැනීම වැඩපිළිවෙල අපි දියත් කරලා තිබෙන්නේ. බලකිරීමක් නෙවෙයි. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා සවන් දී යුතුයි කියලා අපි හිතනවා. එතුමා බලයට පත් කරන ලද ජනතාවගේ හඬට. ඒ කණ්ඩායම ඉදිරිපත් කරනවා නම් පාර්ලිමේන්තු විසිරුව හැරිය යුතුයි කියලා. සිරිපාල මහත්මයා කියනවා නම් විසිරුව හරින්න ඕනේ නැහැ කියලා. නමුත් සිරිපාල මහත්මයා පෙනී හිටියේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා පරාජයට පත් කිරීමේ පැත්තට. ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා අහුම්කන් දේවි කියලා අපි විශ්වාස කරනවා. එතුමා බලයට පත් කරන ලද ජනතාවගේ හඬට.